ඔබට යමක් කිය යුතුයි. ගිනි වලල්ලේ උපමාව අපි ඔබට ඉදිරිපත් කරපු ඊටාම වැදගත් උපමාවක්. ඇත්තට මේ ගිනි වලල්ලේ උපමාව බුදුන් වහන්සේ ඉදිරිපත් කරන උපමාවක්. නමුත් එය ගැඹුරින් ගැඹුරට අධ්‍යයනය කරමින් ඒ ගැඹුරින් ගැඹුරට ඒ විනිවිද දක්නා නුවණින් ඒ විදර්ශනා නුවණට හසු වෙන ඒ ගැඹුර බලන විට මුළු ධර්ම ස්කන්ධයම ඒ තුලින් ඔබට මේ පරම සත්‍ය ඒ ගම්බීර වූ අර්ථ ඒ ගම්බීර වූ ඒ සත්‍ය ගම්බීර අර්ථ වූ ඒ පරම සත්‍ය ඔබට මනාකොට දකින්න ලැබෙනවා. හැබැයි ඊටම අදාළ කෝණකින් ඔබ බැලිය යුතු වෙනවා. බුදුන් වහන්සේ වරක දේශනා කරනවා. මහණෙනි, උදෑසන හිමිදිරි පාන්දර තනාග දිය බිඳක දේ දුන්නක් දකින්න වගේ ඊටම අදාළ කෝණකින් බැලුවොත් පමණයි නිවැරදි නිවන් මඟ දිසානතිය ඔබට දැකිය හැකි වන්නේ. උදෑසන හිමිදිරි පාන්දර තනාග පිපි දේ දුන්න දිය බිඳක දේ දුන්නක් දකින්න එක ලෙහෙසි නෑ. ඊටාම සියුම් වූ තීක්ෂණ ඊටම අදාළ කෝණකින් ඒ දේ දුන්න දිහා බැලුවොත් ඒ හිරු එළිය වැටෙන ඒ කෝණයත් එක්ක පරාවර්තිත දේ දුන්නක් ඔබට දකින්න ලැබෙනවා. හැබැයි ඒ දැකීම පහසු නෑ. ඊටම අදාළ වූ එකම එක කෝණයකට පමණයි ඒ දේ දුන්නක් පිනිබිඳකින් දැකිය හැකි වන්නේ. අන්න ඒ වගේ මේ නිවන් මඟ මේ නිවැරදි දිසානතිය විවිධාකාර වූ පැතිකඩයන් ඔස්සේ විවිධාකාර වූ අධ්‍යයනයන් ඔස්සේ විවිධාකාර ආකාරයට එක කෙනාගේ ස්වභාවයට ඒ කෙනාට අරමුණු වන ආකාරයට බලනවා විය හැකියි. නමුත් අපි කිසි දෙයක් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. අපි මේකමයි හරි කියනවත් නෙමෙයි. නමුත් බුදුන් වහන්සේ දෙන උපමාව නැවත නැවතත් සිහියට ගත යුතුයි. ඊටම අදාළ වූ කෝණයක් තියෙනවා මහණෙනි. ඊටම අදාළ වූ සියුම් කෝණකින් දැක්කොත් පමණයි ඒ නිවන් මඟ ඔබට හමුවන්නේ. ඒකයන මග්ගෝ අයම් භික්කවේ. ඒක ඔබ හිතන තරම් එකම මගයි නිවනට කියලා ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා ඔය පොතේ තියෙන එක බැලුවට පොත බලාගෙන කටපාඩම් කරාට ඔහොම සරලව දැක්කට කිසි කෙනෙක් නිවන් දකින්නේ නැහැ. ඒක හොඳයි විභාගයට උත්තර ලියන්න. මේ කතාව නෙමෙයි. මේ සත්‍ය ධර්මයමයි. ධර්මයයි ඔබයි කියලා දෙදෙනෙක් නැහැ. ඔබමයි ධර්මයේ. ඔබමයි ධර්මයේ. ධර්මයමයි ඔබ. අන්න ධර්මයේම දකින්න. ධර්මයට වෙන දෙයක් ඔතන නැහැ. ওই විඥාන ධාතුව සකස් වන්නේ ධර්මයට අනුවයි. ඒ ධර්මතාවයේ දැකීමයි ඒ නිවන් මඟ දකින කෝණය වන්නේ. මහණෙනි, මහා මුහුදේ ඉදි කට්ටක් වැටුනොත් ඒ කෙසේ සොයම්ද? කොයිතරම් දුර්ලභයිද? ඒ විය හැකිද මහණෙනි? දුර්ලභයි. ඒ වගේ තමයි අසලෝමයක් සියක් කඩකට විදීද දුනු ආයෙක් එයත් විශ්වාස කළ හැකි මහණෙනි. නමුත් මේ නිවන් මඟ අවබෝධ කර ගැනීම එය ඊටාම සියුම් වූ කාරණාවක්, ගැඹුරු කාරණාවක්. ඒ තරම්ම දුර්ලභ කාරණාවක්. ඔබ හිතන්න එපා ඔබට බොහොම සරලව ඒ හමු වෙයි කියලා. ඔබ හිතන්න එපා ඒ දුර්ලභ වූ කාරණාව බොහොම ලෙහෙසියෙන් හමු වෙයි කියලා. තව තවත් ගැඹුරට යන්න. ඔබ යම් තැනක කටයුතු කරනවා විය හැකි. සමහර විට ඔබ නිවන් මාර්ගට ප්‍රවේශයක්වත් නැති අයක විය හැකි. ඒ සියලු දෙනාට මේ තුලින් ගත හැකි බොහෝ දේ තිබෙනවා. බලන්න මේ ගැඹුර ඔබට පේනවද? ඔබට තව තවත් ගැඹුරට
විවිධාකාර පැතිකඩයන් ඔස්සේ ඔබේ විචිකිච්ඡා සැකේ දුරු වෙන්න මේ කාරණා ඉදිරිපත් කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒ ගැඹුරෙන් ගැඹුරට යන නුවණ අප සකස් කරගත් නිසා ඒ ගැඹුරෙන් ගැඹුරට යන නුවණ අප විසින් සකස් කරගෙන ඒ අවබෝධයේ ඒ සත්‍ය සොයා යන ගමන් මඟ තුළ අපට හමු වුණු ඒ කාරණා අප ඉදිරිපත් කරන්නේ අපගේ තරාතිරම පෙන්වන්නේ නොවේ. තවත් එක් පුජ්‍යලයක් තවත් එක් ලොකු මාන්නයක් තියෙන අයෙකු හදන්න නොවේ. මෙතන පුජ්‍යලයක් අයෙක් දකින්න එපා. අපෙන් බොහෝ අය අහනවා කෙනා කවුද කියලා. කෙනෙක් නැහැ. මේ සබහා දහම ඔබට බණ කියනවා. මේක ෆ්‍රීකවන්ස් එකක්. ඔබට තාම වැටහෙන්නේ නැහැ. පුංචි දරුවෙක් සුපර්ස්ටාර් වැඩසටහනකදී ලොකු අයෙක්ගේ කටහඬ සමානවම ඒ ගීතයක් වාදනය කරනවා. බොහෝ අය කියනවා ඒ ළමයාගේ දක්ෂතාවය කියලා. නමුත් එතන තියෙනවා ඊට වැඩිය ලොකු ධර්මතාවයක්. ඒ තමයි මෙතන ලොකුද පොඩිද කියන එක නෙමෙයි. විඥාන ධාතුවට සකස් වෙනවා මේ ෆ්‍රීකවන්ස් එක ටියුන් වෙනවා මේ විඥාන ධාතුවට ඒ ෆ්‍රීකවන්ස් එක අහු වෙනවා. මේක මෙහෙම තමයි අපිට කියන්න වෙන්නේ. මේ හැම කෙනෙක්ගේම ඒ විඥාන ධාතුව වල තිබෙනවා අනිත් විඥාන ධාතුවකට ෆ්‍රීකවන්ස් කරන්න පුළුවන් ටියුන් කරන්න පුළුවන් හැකියාවක්. අන්නේ සමානුපාතයේම පැමිණියොත් ඒ දේම මෙතනත් සිද්ධ වෙනවා. තව කෙනෙක් කරන දෙයට තව කෙනෙක්ට කොපිරයිට් එකක් ඒ විදිහටම දෙයක් කිරීමේ හැකියාව අන්නේ නිසා ජනිත වෙනවා. මේකම සමයි මේ ලෝක ධාතුව තුළ ඒ කියන්නේ ඔබට දකින්න ලැබෙන විශේෂ කාරණාවක්. බුදු කෙනෙක් ලෝකෙට මුලින්ම මේ ධර්මයේ හෙළි කරා කියන්නේ ඒ එළියට දෙන ධර්මයේ හෙළි කරන ධර්මයේ තව කෙනෙක් ටියුන් කරනවා නම් තමන්ගේ විඥාන ධාතුව තුළින් ඒ බුදු කෙනෙක් ලෝකෙට දේශනා කර ධර්මතාවය ඒ ධර්මතාවයේ ෆ්‍රීකවන්ස් කරනවා නම් ටියුන් කරනවා නම් තමන්ගේ විඥාන ධාතුව අභිභව යමි. ඒම සකස් වෙනවා. ඒක හරියට ඔබ දන්නවා රේඩියෝ නාලිකාවක් අල්ලනකොට ඒ සංඛ්‍යාතයේ හරියටම හර්ට්ස් 144 අර ඔබ අල්ලන්නේ. අන්නේ විදිහට මෙන්න මේ විදිහට මේ බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරපු සත්‍ය කුමක්ද කියලා යමෙක් අල්ලගෙන ගියොත් ගැඹුරෙන් ගැඹුරට ගියොත් ඔහුට ෆ්‍රීකවන්ස් එක අහු වෙනවා. අපිට එහෙම කියන්න සිද්ධ වෙනවා. මේක එවැනි දෙයක් මෙතන තියෙනවා. යමෙක් මේ අපි එහෙම කියමු පුජ්‍යලෙන් දකින්න එපා. මේ ඇහෙන ධර්මයේ ඔබ එහෙම හිතන් මේ ඇහෙන ධර්මයේ ඔබේ ඒ ඔබගේ මනසේ ප්‍රතිරැව් දෙනවා කියන්නේ. ඒ ඔබට ඇසෙනවා කියන්නේ. ඔබ ඒ තුල යම්කිසි ව්‍යායාමයක් උත්සාහයක් ගන්නවා කියන්නේ ඔබටත් මෙය අසු වෙනවා. එවිට මේ සබා දහමේ තියෙන මෙන්න මේ හසුවීම ඒ ෆ්‍රීකවන්ස් එක අසුවීම අපි එහෙම කියමු. ඒ තුල ඔබටත් ඒ සත්‍ය ධර්මයේ හමු වෙනවා. එයයි කල්යාණ මිත්‍රයා මතමයි ආනන්දේ මේ ශාසනය රඳා පවතින කිව්වේ. මගපලලාභී නැති තාක් මේ ශාසනය පවතිනවා කියන හේතුව අන්න එයයි. යමෙක් ඒ ධර්මයේ දේශනා කළොත් ඒ ධර්මයේ තව කෙනෙකුට ඇසුනොත් ඔහුටත් යමෙක් එය උත්සාහ කරයිද වීරය කරයිද ඒ මානසිකාරය තුළ ඒ ටියුන් වීම සිදු වෙනවා. එක්තරා දුරකට හෝ ඒ ඇල්ලීම තුළ ඔහුට ඒ සත්‍ය අසු වෙනවා. ඒ පරම සත්‍ය යමෙක්ද හසුවන්නේ ඒ මේ සියලු දුකෙන් මිදෙන ඒ නැවත නැවත සකස් වෙන ඒ විඤ්ඤාණ ධාතු සකස් වීමේ ඒ ස්වභාවයෙන් මිදීමේ හැකියාව තියෙනවා. මෙතන ආත්ම ස්වභාවයකින් ආත්මීය ස්වභාවයකින් එහා ගිය ගැඹුරු දහමක් තිබෙනවා. එය දකින්න නම් ඒ සවිඥානික මනසින් ඔබට ගිහිලා ඒ අවිඥානික ස්වභාවය තුළ මේ පරම සත්‍ය ඔබට හමු වෙනවා. ශුන්්‍යත අනිමිත්ත අප්‍රණීත ස්වභාවය ඔබට හමු වෙන්න ඕනි. ඒ පටිසංයුත්ත ධර්මයක්. අනුසෝතය තුළ ඔබ මේ ගැට ගැසෙන පටිච්ච සමුප්පාදයේ තුළ පටිච්ච වෙන ගමන තුළ සසරක් හමු වෙනවා. නැවත නැවත සකස් වෙනවා. ඒ සකස් වෙන ස්වභාවයෙන් මිදෙන්න පහසු නැහැ.
එය සතෙකුගේ විඥාන ධාතුව සකස් වෙනවා. එය තව තව ස්වභාවවල සකස් වෙනවා. අපිට බොහෝ දේ කිව හැකි. නමුත් අප බොහෝ දේ නොකිය මේ බොහොම සරල ප්‍රමාණකින් ඔබට ඉදිරිපත් කරනවා. ඔබ පටලව ගන්න හේතු තියෙන නිසා. මනුෂ්‍ය ස්වභාවයක ඔබ ඉපදුනොත් සකස් වුණොත් ඒ මනුස්ස ශරීරයක මේ විඥාන ධාතුව සකස් වුණොත් එතනින් ඔබට ඒ ගැලවීමේ හැකියාවක් තියෙනවා. ඒ තාක් ඔබට ගැලවීමේ හැකියාවක් නැහැ. සකස් වීම දිගටම සිදු වෙනවා. එකම දේ යනවා නොවේයි. සකස් වීමක්. මේ ඊටාම ගැඹුරු පරයයක්. මේ විඥාන ස්වභාවය. එහෙම නැත්නම් ඔබ සිත කියන්නේ විඥානනේ. ඒ විඥානයමනේ සිත කියන්නේ. ඒ මාරූපමංච විඥානං කියන විඥානයේ මායාව කුමක්ද? හොඳින් දකින්න. තව තව දකින්න. ගැඹුරින් ගැඹුරට දකින්න. ඔබ කතා කරන චුතිසිත ගැන අපිත් ඔබට වරින් වර එය පෙන්වා දෙනවා. නමුත් හැම මොහොතෙම සිතක් ඉපදෙ නිරුද්ධ වෙනවා. අවුත්වා සම්භූතං උත්හානම් භවිස්සති. පෙර නොතිබීම හටගත්ත ඉතුරු නැතිවම නිරුද්ධ වුණා. සීලා තෙරණියගේ ඒ සීලා සූත්‍රය තුල තිබ්බා වගේ නහිදං අත්ත කතං බිම්බං නහිදං පරකතං අගං හේතුම් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධා නිරුද්ධති. මේ බිම්බේ තමා විසින් හැදුවත් නෙමෙයි වෙන අයෙක් විසින් හැදුවත් නෙමෙයි. හේතු සකස් වෙන විට සකස් වෙනවා, හේතු නැති වෙන විට නැති වෙනවා. කොහෙවත් තියෙන දෙයක් නෙමෙයි. ඇයි එහෙම කියන්නේ? මේක ගැඹුරු පරයයක් තියෙනවා. ඔබ බලන්න අහස දිහා. ඔබ බලන්න බලාකුළු යනවා. ඔබ බලන්න ගහකොළ දිහා. විවිධාකාර ගස්කොළන් පේනවා. ඔබ බලන්න මේ මහ පොළව. ඔබ බලන්න අහස. මේ සබහාදහම හොඳින් දකින්න. මේ සබහාදහම තුළ ධර්මයේ තිබෙනවා. දකින්න ලේසි නැහැ. නමුත් ඔබට මේ ධර්මයේ අවබෝධ වෙන විට ඒ අවබෝධ වෙන ප්‍රමාණයටම සත්‍ය ධර්මයේ සබහාදහම තුළින් ඔබට පේන්න ගන්නවා. මේ අහසේ දේදුණක් මැවෙනවා. හේතු තියෙනකොට නේ. හේතු නැති වෙනකොට දේදුණ නැති වෙනවා. අපි ඒක නිතරම කියනවා නේ. ඊරේ හිරු එළිය ජල වාෂ්ප මත පතිත වෙන විට ඒ හිරු කිරණ ඒ ජල බින්දු මතින් ඒ පරාවර්තිත ඒ කෝණේ ඒ අණුවයි ඒ වර්ණ සප්තකේ ගොඩ නැගෙන්නේ. ඒ ඔබට පැහැදිලි. ඒ ස්වභාවයට පාට හතක් ඔබට පේනවා. ඔබ බලන්න හවස් වරුවේ ඉර බැසගෙන යන විට ආකාශයේ වර්ණ සකස් වෙනවා. ඒ දුවිලි අංශු වලට හිරු කිරණ විවිධාකාර කෝණ වලින් වැටෙන විට ඒ වලාකුළු හිරු බැසගෙන යන විට රත් පැහැයෙන්, කහ පැහැයෙන්, තැඹිලි පැහැයෙන්, සුදු පැහැ විවිධාකාර වර්ණ ගැන්වෙනවා. ඒ වර්ණ තියෙන අහසේද? ඒ වර්ණ ඔබගේම චිත්ත ස්වභාවය තුළ සකස් වෙනවා. අපි ඒ බාහිරේ කියලා හිතුවට මෙතන තවත් සිද්ධියක් සිද්ධ වෙනවා. ඇත්තටම මේ චිත්ත ස්වභාවයක චිත්ත ස්වરૂපයක තියෙන ඒ රූප සංඥා සකස් වෙනවා. මීටත් වඩා එහා සම්මුති තුල දකින මේ උපමාව ගැඹුරු පරයයක් අපිට කියනවා. ඔබ බලන්න මේ සකස් වීම හේතු නිසායි සකස් වෙන්නේ. දේ දුන්නත් මේ හිර බහින වෙලාවට ඒ අහසේ ගොඩනගෙන වර්ණත් හේතු නිසා සකස් වෙන්නේ. හේතු නැති වෙන විට නැති වෙනවා. මේ ඔබට ප්‍රකටයි. පවතින දෙයක් නැහැ. මේ දේ දුන්න දිගටම තියෙනවද? නැහැ. හේතු තියෙනකොට තියෙනවා, නැති වෙනකොට නැති වෙනවා. ඒකට නැවතත් මේ දේ දුන්න සකස් වෙන්න අහසේ ඉඩ තියෙනව නේද? හේතු තිබුණොත් තියෙනවා. මේ විදිහටම දකින්න. දැන් මේ ඔබට මේ පොළවේ තියෙන ගස් කොළන් පේනවා. බලන්න මේ මහ පොළව දිහා. මේ පොල් ගස්, කොස් ගස්, අඹ ගස්. ඔය බොයේ කියන ගස් සිහා බලන්න. මේවා ඔබ දකිනවා මේවා දිරලා පොළවට වැටෙනවා, පස් වෙනවා. මේවා සමහර අය ලදු කැලෑ වගේ ගිනි තියෙනවා. ඒවා ලැබු ගිනි වගේ ගිනි ගන්නවා. ඔබ දැකලා තියෙනවා. මේ ගස් කොළන් අතු ඔය කුණු ගොඩවල් වගේ ගිනි තියලා දාන්නේ. ඔය වැටෙන කොළ එකතු කරලා අතු ගාලා අපි ගිනි තියලා දානවා. එතකොට මේවා දුම වගේ යනවා. ඒ කොළ ගොඩ කොහෙ ගියාද නැහැ. මේ ගස් කොළන් කොහෙ ගියාද නැහැ. එතකොට මේවා නැති උනේ ඇයි? ඒකත් හේතුවක් නිසායි උනේ. ඒ තේජෝ ධාතුව නිසා, රස්නිය නිසා. මේ තේජෝ ධාතුව ලොකු දෙයක් ඒ කියන්නේ කරනවා. මේ හැම දෙයක්ම
මේ ස්වභාවය ඇතුලේ සිද්ධ වෙන්නේ. මේ තේජෝ ධාතුවේ ස්වභාවය ඔබට දැනෙනවා. අර අයිස් කැටේ කතාව උපමාවෙන්. ඒ තේජෝ ධාතුවේ ප්‍රමාණය අනුවයි අයිස් කැටේද ද්‍රවයේද වායුවද කියන එක වෙන්නේ. එහෙනම් රස්නිය ගොඩක් දෙයක් බලපානවා. එතකොට ඒ තේජෝ ධාතුවේ ස්වභාවය. එතකොට පඨවි ඝනස වුණාට පස්සේ ඒක ලොකු හයියක් එනවා, තද ගතියක් එනවා. ඒ තද ගතියේ ස්වභාවය ඔබ දකිනවා. මේවා හේතු නිසා සකස් වෙන ඒවා. අයිස් කැටේ හේතු නිසායි සකස් වුනේ. ඒ උෂ්ණත්වය අනුවයි. අයිස් කැටේ ද්‍රවය වෙන්නේ උෂ්ණත්වය අනුවයි. ඒ වාෂ්ප වෙලා නැති වෙන්නේ උෂ්ණත්වය අනුවයි. ගසත් ඒ වගේමයි. ගස මේ විදිහට රැඳෙන්නේ නැති වෙන්නේ නැවතත් වායුවක් වගේ දුමක් වගේ අළු වෙලා යන්නේ. අපේ ශරීරයත් ඒ වගේ. එතකොට මෙතන මේ ස්වභාවය හොඳින් දකින්න. මේ ස්වභාවය තුල මේ නැති වෙලා යන ස්වභාවය තුල ඒ ස්වභාවය තුල අපි කිව්වා මේ විඥාන ධාතුවේ ස්වභාවය අපි අඳුන ගන්න ඕනේ. මේ චක්කු විඥාන ධාතුව අපි කිව්වා චක්කු විඥාන ධාතුව තුලත් එතන තියෙනවා කිරණයක් හැඩතලයක්. නමුත් මනෝ විඥාණයෙන් තමයි සම්මුති ප්‍රඥප්ති ගොඩ නැගෙන්නේ කියලා. මේකේ ලොකු ගැඹුරු ධර්මයක් තියෙනවා. හැබැයි මේ චක්කු විඥානය කියන්නේත් විඥානයක් නේද? මනෝ විඥානය කියන්නේත් විඥානයක් නේද? අපි කිව්ව නේද මේ විඥාන ශක්තිය කියලා කතාවක්. එතකොට මේ විඥානේ අපි කිව්වා රූප කලාපයකින් කියලා ප්‍රසාද රූපයක් හැදෙන්නේ. එතකොට ප්‍රසාද රූපේ දිහා බලනකොට චක්කු ප්‍රාසාද රූපේ. එතකොට චක්කු ප්‍රාසාද රූපෙමයි චක්කු විඥානය කියන්නේ. එතකොට චක්කු ප්‍රාසාද රූපයක රූප කලාප 54කින් හැදුණු බව. කම්ම චිත්ත ඍතු ආහාර වලින් හැදුණු බව අපි සඳහන් කළා. එතකොට ඔබට පැහැදිලි වුණා මේ හැම රූප කලාපයක්ම එතකොට එකතු වෙලා තමයි ප්‍රසාද රූපය හැදුනේ කියලා. එතකොට ඔබට පැහැදිලි වුණා රූප කලාප 54ක හැදෙන්න හේතු. අපි දිගින් දිගට පැහැදිලි කරා. එතන හැම තැනම තිබුණා ඊතු රූපේ හැදෙන හැටි. ඒ වගේමයි ඔබ හැම තැනම දැක්කා මේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා සුද්ධාෂ්ටකේ. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ සුද්ධාෂ්ටකේ රූප කලාපයක් කියලා පෙන්නවා. හැබැයි රූප කලාපයක් කියන්නේ අංශුවක්වත් මොකක්වත් නෙමෙයි. ඝන දෙයක් නෙමෙයි. ඒක ශක්ති ස්වභාවයක්. ඒ මහ භූත ශක්ති ස්වභාවයක්. ඒ ශක්ති ස්වභාවයේ ඝනවන ශක්තිය. අදක්ක පඨවි මේ අංශු හුඟක් ඝන වුණාම අපි පඨවි කියනවා. නමුත් ඒ අංශු බුහුල් වුණාම අපි ද්‍රවය කියනවා. ඒ අංශු තවත් මේක ලිහිල් වුණාම ඒක වායුවක් වෙනවා. මේ එකම අංශු ටිකක් ඝන වෙලා, එකම අංශු ටිකක් ද්‍රව වෙලා, එකම අංශු ටිකක් වායුවක් වෙලා. අවසානයේ මේක ඝන වුණු, ද්‍රව වුණු, වායු වුණු මේ තේජෝ ධාතුවේ ස්වභාවය. එතනක් තියෙන ශක්තියක්මයි. රාශනී කියන්නේ ශක්තියක්මයි. මේ හැම එකම ශක්තියක්මයි. හැබැයි මේක දකින්න බුදුන් වහන්සේ මනාකොට මේ සුද්දාෂ්ටකය තුලින් අපිට පෙන්වලා දීලා තියෙනවා. ඇත්තටම මේ සුද්දාෂ්ටකේ ඊටම වටිනා පරයයක්. ඊටම වටිනා ධර්මයක්. ඒ ශක්ති ස්වභාවයට ඒකකයක් දීලා තියෙනවා. අපිට ඒක සංකාරයක් තමයි මේ වචනයක් කියන්නේ. නමුත් අපිට මානසිකාරයට සංකාර තමයි තියෙන්නේ. හැබැයි අපිට ඒ තුලින් ඒ අවබෝධ කරන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ ශක්ති ස්වභාවය. ඒක දකින්න මහා නුවණින් දකින්න විඥානය කියන්නේ ශක්ති ස්වභාවයක්. ඒ විඥානය කියන ශක්ති ස්වභාවය හැදලා තියෙන සුද්දාෂ්ටකයෙන්මයි. ඒක දකින්න. ඒක මහා නුවණින් දකින්න. දැන් එතකොට මේ විඥානය නම් සිත කියන්නේ. ඒතර මේ කොහෙවත් තියෙන එකක් නෙමෙයි. එතන සකස් වෙලා නැති වෙනවා. එතන සකස් වෙලා නැති වෙනවා. හැම චිත්තයක්ම එහෙමයි. ඔබ දකින්න දේ දුන්නත් එහෙමයි. ඔබ දකින්න වර්ණ හතත් එහෙමයි. මේක සිතක සකස් වෙන්නේ. විඥාන ධාතයේ සකස් වෙන්නේ. ඒ සකස් වෙන තැන නැති වෙන ස්වභාවය දකින්න. බාහිරින් හොයන්න යන්න එපා. මේක දකින්න. මේක විඥාණයෙන්ම දකින්න. මේක සකස් වෙන ආකාරය දකින්න. මේක දකින්න සිතක සකස් වෙන බව. මේක දකින්න සංඛාරයක් බව. ඔබ දන්නේ කුමක්ද? ඔබට පේන්නේ කුමක්ද? ඔබට ඇහෙන්නේ කුමක්ද? ඔබ විඳින්නේ කුමක්ද? ඔබ කතා කරන්නේ කුමක්ද? ඔය හැම දෙයක්ම සංඛාරයක්. ඒ හැම දෙයක්ම විඥාණයෙන් දැනගන්න. කිසිවක්ම නෑ ඔබ විඥාණයෙන් තොරව අධ්‍යයනයට යන්න බෑ ඔබට. ඔබට විඥාණයෙන් තොර නෑ දැන ගැනීමක්. ඔබ කියනවා නම් වේදනාවක් ගැන. ඔබ කියනවා නම් රිදෙනවා කියලා. ඔබ කියනවා නම් දැවිල්ලයි කියලා. ඔබ කියනවා නම් යමක්ද ඔබ කියන්නේ? උණුසුමද, සීතලද, තද ගතියද, වර්ණයද, ශබ්දද, ගන්ධද, රසද සියල්ලම විඥාණයමයි. එහෙනම් විඥානයේ ශක්ති ස්වභාවය කොහොමද? ඒක රූප කලාප වලින්ම හැදලා තියෙන්නේ. ඒක දකින්න
සුද්ධාෂ්ටකයෙන් හැදලා තියෙන්නේ. ඒක සකස් වෙලා නැති වෙනවා. ඒකත් අනිත් ස්වභාවයමයි. මේ ලෝක ස්වභාවය එකමයි. එකම ලෝක ස්වභාවයත් එතන විඥානයේ ස්වභාවය තුල තියෙන්නේ. පවතින්නේ නැහැ. දැන් මේ දේ දුන්න පවතිනවද? නැහැ. ඒ හේතු නැති වෙනවා. දැන් මේ සිතක් පවතිනවද? නැහැ. හේතු නැති වෙනවා. නමුත් මේකේ විශාල චක්‍රයක් මේ විඥාන චක්‍රයක් කරකිනවා. ඒකයි සංකාරයක් කියන්නේ. ඒක සංකාරයට උපමාව හොඳ මේක ගිනිවලල්ල. ඒකමයි ගිනිවලල්ලමයි හොඳ මේක. ඒ ගිනිවලල්ල තුල ඔබ දැකපු දේ ඊටාම ගැඹීරයි. එක සිතක් ගිනි බෝලයක්. ඒ ගිනි බෝලේ දැවීමයි ලෝභයේ දේශේ දැවීම. ලෝභයේ දේශේ දැවීම ඇලෙන ගැටෙන දෙයක් තියෙනවා කියලා ගැනීම තුලයි ගිනි බෝලයක් හැදෙන්නේ. ගිනි බෝලයක් හැදුනොත් ඔබට ගිනි වලල්ලකුත් හැදෙනවා. සංකාරයක් තියෙනවා. මෙතන සංකාරේ ඊටාම ගැඹුරු පරයයක් පෙන්නනවා. මේ සංකාරත්තය සංකතං අபிසංකරෝති විඥාන විඤ්ඤාතය සංකත එකම ස්වභාවයක් තුළ මේ දේ සිද්ධ වෙනවා. හොඳට බලන්න මේ සංකාරය කොහොමද කියලා. මේ සංකාරය කිනි වලල්ල කිව්වා. ඔබට ඒක පැහැදිලි. ඒත් ස්කන්ධේනු සංකාරයක් තියෙන්නේ. හැම තැනම මේ සකස් වෙන තැන සංකාරයක්. චක්කු විඥානයත් ස්කන්ධයක් නැතුව සකස් වෙන්නේ නැහැ. එතනත් ස්කන්ධයක් තියෙනවා. හැබැයි ඒක මනෝ විඥානයේ සම්මුති ප්‍රඥප්ති වලට අදාළ එකක් නෙමෙයි. එතන ස්කන්ධය තුළ විඳින් හැඳිනීම් දැන ගැනීම කියන ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවයේ ශබ්දයක්ද ගන්ධයක්ද වර්ණයක්ද ඒ ස්වභාවයේ ඒ හැඩතල පමණයි. ඒක පටිඝ සම්පස්සයක් කියන්නේ ඒකයි. ඒක මනසට අදිවචන සම්පස්සකුන් තන මනසේ කුමද්ද වෙන්නේ? මනසේ විශාල කැරකැවීමකට ලක් වෙනවා මනෝ විඥානයට. ඒකේ විශාල ධොනියක් තියෙනවා කැරකෙන. ඒක අපි ධොනිය කියන වචනේ පාවිච්චි කරේ. මේක විශාල චක්‍රයකට හසු වෙනවා. ඒ කැරකැවීම ඒ ගිනි බෝලේ නේද කැරකෙන එක සිතක් නේද ගිනි බෝලයක් කියන්නේ. එක සිතක් ඉපිතේ රිනුද්ද වෙනවනේ. එක සිතක් කියන්නේ නාම රූපයක් නේද? ඒ නාම රූපේ කියන්නේ රූපයක් කවදාවත් නාමයක් නැතුව නැහැ. හොඳින් දකින්න. ඔබ කතා කරන පරයය තුළ අවබෝධය සඳහා මහ භූත රූපකාණ්ඩ 28 හොඳින් දකින්න. හැබැයි මේ මහ භූත රූපකාණ්ඩ 28ත් විඥාන ධාතුවකින් හඳුනගන්නේ. දකින්න මේ ඊටාම ගැඹුරු චිත්තානුපස්සනාවට එන්න ඕන චිත්ත නියාමයට එන්න ඕනේ. ওই රූප දැන් ඔබ කායानुපස්සනාවේ රූපේ දකින්න විදිය එතනදී ඔබ වෙනස්. ඒක ප්‍රාථමික ස්වභාවය. නමුත් මොන්ඩිසෝරි ළමයා පහේ ශිෂ්‍යත්ව කළා, O level කළා, A level කළා. එයා එනවා උසස් අධ්‍යාපනයට. මෙන්න මේ වගේ. ඔබ මේකේ අවසානයේදී මොන්ඩිසෝරි ළමයා ඉගෙනගත්ත අයන්න කතාව නෙමෙයි. පහේ ශිෂ්‍යත්වයේ තියෙන්නේ. පහේ ශිෂ්‍යත්වයේ ඒ කරන සාමාන්‍ය දැනීම ඒ දත්ත ටික නෙමෙයි 10 දී ඔබ තියෙන්නේ. ඒ දත්ත ටික නෙමෙයි ඔබ ওই A level කරනකොට තියෙන්නේ. ගැඹුරින් ගැඹුරට යනවා. මෙන්න මේ වගේ ගැඹුරින් ගැඹුරට යනවා. මෙන්න උපමාවක් පමණයි. ඒ උපමාව නිකන් උපමාවක් පෙන්වන්න. මෙන්න මෙවැනි දෙයක් මේකේ තියෙනවා. ඔබ රූපේ දකින මූලික අවස්ථා මහ භූත දකින අවස්ථා ඒවා ඝන කියලා දකින අවස්ථා ඒවා ශක්ති කියලා දකින අවස්ථා ඒවා එක ගැඹුරෙන් ගැඹුර එක අධියර. හැබැයි මේකේ අවසානයේ මේ සියල්ලම සිතින් දකින්නේ විඥාණයෙන් දකින්නේ එතනට එන්නේ. එතනින් තමයි මේක ලිහෙන්නේ. ඒක දකින තාක් විදර්ශනාවකුත් නැහැ. ඒක දකින තාක් ඒ සමත යානිකයාට විදසුන් නුවණේදී ඒ කණික සමාධියට සමත සමාධිය එන්නේ යන්නේ එතනින්. එයා එතනින් තමයි නිවන්ට එන්නේ. එතකන් නිවන් මගක් නැහැ. සමාධිය තුල කොච්චර සිරවලා සිටියත් ඒව ලෞකිකයි. ඒව පිරිහෙනවා. නමුත් මේ සත්‍ය අවබෝධ කරගන්න ඕනි. කිසිම කෙනෙක් මිත්‍යා දෘෂ්ටියෙන් සම්මා දිට්ඨියට එන්නේ නැහැ. නාමයයි රූපයයි විනිවිද දකින්න තාක්. නාමයයි රූපයයි යථාභූත ඥාණයෙන් අවබෝධ වෙන තැනයි සම්මා දිට්ඨිය උපදින්නේ. ආර්ය භූමියට ආර්ය සම්මා දිට්ඨිය. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා අමතක කරන්න එපා. හරියට මග කියලා අපි හදාගත්තට ඒක 8ක් විදිහට බාහිරට ගැලපුවාට ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි වැදගත් වෙන්නේ. ආර්යවරුන්ගේ මේ දකින ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඊටාම ගැඹුරු පර්යායක්. ඒ තුල විඥානය තමයි දැන ගැනීම. නමුත් විඥානය කියලා දෙයක් කොහෙවත් නැහැ. මෙතන ඔබ මේ මොහොතේ පොත දකිනවා නම් පොත දකින්න තැන ඇති වුණා නැති වුණා. එතනම බිත්තිය දකින්න තැන ඇතුණා. පොත දකින්න තැන ඇති වුණා නැති වුණා කියන්නේ මුළු ලෝකෙම මේ පොත දකින්න තැන ඇති වෙන්නේ. මුළු ලෝකෙම නැති වෙනවා. ඔබ බිත්තිය දකින්න විට පොත දකින්න හිත නෙමෙයි බිත්තිය දකින්නේ. හැබැයි බිත්තිය දකින්න හිත මුළු ලෝකෙම මේ මොහොතේ ඇති වෙනවා. ඒ විඥාන ධාතුව තුල මුළු ලෝකෙම මොහොතෙම සකස් වෙන එකක්.
ඒ කියන්නේ මේ සියල්ලම සකස් වෙලා නැති වෙනවා. ඔබ කියනවා නම් ඉරක් තියෙනවා, හඳක් තියෙනවා, මුහුදක් තියෙනවා, අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා. ඔය ප්‍රථම නිබ්බාන සූත්‍රයේ පෙන්නන ඒ කාරණා ටික සේරම ඒ ගන්නවනේ. මහා දිට්ඨි සූත්‍රයේ මහා දිට්ඨි සංයුත්තට එනවනම් ඔබට තේරෙයි. ඔය පෘථග්ජන භූමිය කියන හැමදේම ආර්ය භූමියේදී බොරුවක් වෙනවා. ඒකට හේතුවත් ඒකමයි. ඒකට හේතුවත් ඒකමයි. ඇයි ඒ? පෘථග්ජන භූමියේ නාම රූප ඇත්ත වෙලා තියෙනවා. ආර්ය භූමියේ නාම රූප බොරුවක් වෙනවා. නාම රූපත් එක්කලා නාම රූප ඇත්ත කරගෙන ඉන්න තැන මිත්‍යා දෘෂ්ටි, අවිද්‍යාව, ඝනාදුර, මෝහ, අන්ධකාරය, පෘථග්ජන භූමිය. ඒ තුලයි අපි රැවටි මේවා නැවත සකස් වෙන මේ දේ දුන නැවත සකස් වෙනවා වගේ වැඩක්. ඒ තුල අපි මේ දුක් මේ ආහාර දුකේ සැපේ ඇලේ ගැටේ මේ කතාවක් කියන්නේ ඒ තුලයි. නමුත් ඒ සසර කතාව නෑ ආර්ය භූමියේ. ආර්ය භූමිය තුළ නාම රූප දෙකෙන් මිදුණු තැනයි තියෙන්නේ. ඒ නාම රූප සත්‍යයක් නොවන බව දකින්න තැනයි තියෙන්නේ. නාම රූප සත්‍යයක් නොවන බව දකින්න තැන විඥානයේ අනිදස්සන වන තැන. මෙන්න මේ විඥානයේ යථාභූත ඥාණයෙන් දකින්න ඕනි. ඒ වෙනුවෙන් තමයි මේ අදහස ඉදිරිපත් කරන්නේ. විඥානයේ මේ මොහොතේ පොත දකින්න තැන ඒ පොත දැකීම තමයි ඒ පටිච්චිත විඥානේ. ඒ පටිච්චිත පොත දකින්න තැන තියෙන ඒ පටිච්චිත විඥානේ සත්‍යයක්ද? නෑ. ඒකයි විඥානය අනිදස්සන වෙන්නේ. ඇයි? බාහිර පොත් කියලා දෙයක් නෑ කියලා පරයය පෙන්වුවේ ඒකයි. චිත්තානුපස්සනාව ඒ චිත්ත විසුද්ධිය ඒකයි. ඒ චිත්තානුපස්සනාව ඒ චිත්ත හැදෙන හැටි දැකීම තුලයි ඒ අවබෝධය ඇති වෙන්නේ. ඒ තුනිනු දිට්ඨි විසුද්ධියට එන්නේ. දිට්ඨි විසුද්ධිය නැතුව ඔහුට නැහැ මාර්ගයක්. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට යන්න බෑ. ඒ කාංකා විතරණ විසුද්ධියට එන්න බෑ. එතකොට මෙතනින් එන්න ඕනි. එහෙනම් එයා එන්න ඕනි. හරියටම දැනගෙනයි. හරියටම ධර්මයේ දැනගෙන ඒ පරතෝ ഘോഷය ඇති කෙනාට ඒකයි සුතවත් ආර්ය ශ්‍රාවකයටම මේ ධර්ම කියන්නේ. දන්න හුටයි දැනගත්ත හුටයි කෘත්‍ය ඥානෙ තියෙන්නේ. කරන්න දෙයක් පනවන්නේ කෙනාටයි. එහෙනම් ඒ කෙනා සත්‍ය ඥානෙ තියෙන්න ඕනි. එහෙනම් පූර්ව භාග ප්‍රතිපදාව ඊටම වැදගත්. මේ බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන ධර්මය අවබෝධ කරගන්න ඕනි. ඒ තාක් ඔබට භාවනාවකුත් නැහැ. ඇත්තම කතාව ධර්මයේ නොදැන තාක් බුදු කෙනෙක් ලෝකෙට හෙළි කරන ඒ සත්‍ය කුමක්ද කියලා දන්නේ තාක් බෞද්ධයෙක් වෙන්නෙත් නැහැ. බෞද්ධයා නම් එයා දැනගන්න ඕනි මේ සත්‍ය. ඒ කියන්නේ බාහිර ඇත්තක් නෙවෙයි කියන තැනයි බෞද්ධයා ඉන්නේ. එතනයි බෞද්ධ භාවයට එන තැන. බාහිර සත්‍ය කරගෙන හිටින තාක් මිත්‍යා දෘෂ්ටියයි. කොහොමත් එතන බෞද්ධ භාවය නැහැ. හැබැයි අපිට කියන්න යන්නේ දැන් මෙන්න මේ පොත දකින්න තැන ඒ සකස් වෙන විඥානේ ඒ මොහොතේම නැති වෙනවා. එක්ෂණික සිතක උදේවැය දකින්නාට මරණය හමුනුවේ කිව්වේ ඒකයි. ඇයි මරණය තියෙන ෂණයක් ඇතුලේ. ෂණයක උපත මරණයයි තියෙන්නේ. අපිට තියෙන ෂණයක උපතක්. සිත හැටගෙන නිරුද්ධ වෙනවා. එතනමයි තියෙන්නේ උපතයි මරණයයි. වෙන මරණයක් නැහැ. ඒ සිතකයි උපත තියෙන්නේ මරණය තියෙන්නේ. ඇයි මේ කය වලලන්නේ? සිත නැති නිසායි. එහෙනම් මැරුණේ කයද සිතද? සිතයි මැරෙන්නේ. එහෙනම් සිත හැම මොහොතෙම මැරෙනවා. දකින්න අපිට නුවණ නැහැ. ඒක නිසා අවසාන හුස්ම බිඳුව යනක එතන ඇති වෙවි නැති වෙවි මෙරි සිත අපි දකින්නේ අපි මේක දකිනවා නම් අපිට මේ සම්මුතිය තුළ කතා කරන ඔය හැමෝම හිතන් ඉන මරණය බොරුවක් වෙනවා. එහෙම දෙයක් නැහැ. මේ දැනුත් ඔබට ඒක පේන්න ඕනි. ඔබ මැරෙනවා උපදින ඔබට පේන්න ඕනි. ඇයි ඔබ දැන් මේ පැත්ත බලනවා. ඔබට එකක් පේනවා. හැයි මේ පැත්ත බලනවා. අරක ඒතකොට ඉවරයි. ඒතකොට වෙනින් එකක්. මෙන්න මේ වගේ ඔබට සද්දයක් ඇහෙනවා. ආයි වෙන සද්දයක්. අරක එතනින් ඉවරයි. මේ හැම මොහොතෙම ඉවරයි. ඔබ අතීතයට යනවද? නැහැ. ඔබට ආය අවුරුදු 5ට යන්න පුළුවන්ද? අවුරුදු 5 ඔබේ හොයපු ඒ දේ මොනවද? ඔබ අවුරුදු බලන්න 10ට එනකොට ඔබ මොනවද හෙව්වේ? ඔබ අවුරුදු 20 දී මොනවද හෙව්වේ? දැන් ඔබට වයස කීයද? දැන් ඔබ හොයන්නේ මොනවද? ඒ සිත් ඔක්කොම මැරිලා ඉවරයි. නමුත් මෙතන ඔබට මතකයක් තියෙනවා. මෙන්න මේක තමයි සංඛාරා ගිනි වලල්ල තියෙනවා කියන්නේ. හැබැයි මේ විඥානේ මෙතනම සකස් වෙන්නේ නැති වෙනවා. විඥානේ කියන එකක් කොහෙවත් නැහැ. ඇත්තම කතාව ඒකයි. සකස් වෙන එකක් පමණයි. මෙතන ලෝකෙම සකස් වෙනවා. ඒ පොත දකින හිත කියන්නේ මුළු ලෝකෙම. එතන මුළු ලෝකෙම සකස් වෙන්නේ. ඒ විඥානේ මුළු ලෝකෙම. බිත්තිය දකින හිත කියන්නේ මුළු ලෝකෙම. එතන මුළු ලෝකෙම ඇති වෙන්නේ නැති වෙන්නේ. පවතින ලෝකයක් නැහැ. ලෝකේ හටගෙන නිරුද්ධ වෙන එකක්. දකින්න පුළුවන්ද මේ කතාව? කොයිතරම් ගැඹුරුයිද කියලා. දැන් මේ විඥානේ කියලා එකකුත් නැහැ. ඒකත් හටගෙන නිරුද්ධ වෙන එකක්. පවතින විඥානයක් නැහැ. මේ එකකවත් නැහැ. පවතින දෙයක්. රූපේ පේන පින්ඩමක්. පේන පිටක් හටගෙන පිපුරනවා. වේදනා බුබුලක් හටගෙන නැති වෙනවා. කද රූපමං සංඛාරං. කෙසල් කඳක් වගේ කඳක් නැති කෙහෙල්
අර කෙහෙල් කඳේ පතුරු යනවා වගේ කඳක් නැති කඳක් ගැන තමයි අපි කියන්නේ සංඛාරා කියලා. එතකොට සංඥා මිරිගුවා. මිරිජ්ජවට සංඥා. එතකොට මායාව විඥානේ. මා රූප මංච විඥාන. දැන් කොහෙද තියෙන දෙයක් තියෙන්නේ? ඔය එකක්වත් පවතින්නේ නැහැ. විඥානේ පවතින්නේ නැහැ. විඥානේ කියන්නේ වේදනා සංඥා සංකාර වලින්ම අවසානයේ ඵලය. ඒ හේතු නිසා මේ ඵලය. ස්කන්ධේම එකම කතාවක්. වේදනාව දැනගන්නේ සංඥාවෙන්. ඒ සංඥාවේ මේ මෙතන සංකාරයක් සිද්ධ වෙනවා. ඒ සංකාරය වෙන්නේ මේ වේගය නිසා. මේක දකින්න නුවණ. ඒකයි පුරාණ විදම් බික්කවේ කම්මම් වදාමි කියන්නේ. මේ පුරාණේ අපි අතීතේ. ඒකයි මෙතන මේ සංකාර කතාව ඊටාම ගැඹුරුයි. දකින්න නුවණක් ඕනේ. සංකාර කියන්නේ මේ සංඥා පෙරමතකෙන් ගලපනවා කියන එක සාමාන්‍යයෙන් අර මොන්ඩිසෝරි ළමයින්ට වගේ අර පොඩියට මේ පුතේ අම්මා අයන්න අල්මා යන්න මායන්න කියන වගේ වැඩක්. මේක බොහොම පුංචි පරයයක් ඒ. පෙරමතකයට ගලපලා බලනවා කියන එක පොඩි පරයයක්. අපි පොඩි පරයක් කියලා කියන්නේ. මොකද ඒකවත් තේරෙන්නේ ඒක ලොකු දෙයක් ඊට එහා තියෙනවා. ඒකට හේතුව මේ වේගය. මේ වේගයක් නිසා මේක සකස් වෙන්නේ. ඒ වේග රූපේ තමයි ඕජා රූපේ කියන්නේ. මේ රූප කලාප මේ හැමතැනම තියෙන්නේ. ඔබට ඒක පේන්නේ නැහැ. මේ හැමතැනම රූප කලාප තියෙන්නේ. මේ ඕජා රූපේ තමයි වේගය තියෙන්නේ. ඒ සෝතේ කියන්නේ ඕජා. සෝත රූපේ ඕජා රූපේ. ඕජා කියන්නේ ගලන ස්වරූපේ. ගලන ස්වරූපේ කියන්නේ වේගය. ඔබට තේජෝ රූපය අපි පෙන්නවා. ඒක ඊතු රූපය කියලා පෙන්නවා. අපි රූප කලාප මේ හැමතැනම තියෙන්නේ. ඉන් එහා දෙයක් නැහැ. එතකොට මේ ඕජා රූපේ ඒ කියන්නේ රූප කලාපේ ඒ කියන්නේ වේගය. ඒ වේගය තමයි එතකොට මේ සෝතේ කියන්නේ. එතකොට ඒකම තමයි මේකට හේතු වෙලා තියෙන්නේ. ඒක අපි කිව්වේ මෙතන ප්‍රභාස්වරන් සිතට මේ ශබ්දයයි වර්ණයයි ගැට ගැහෙනවා කියප එක ඊට වැඩිය ගැඹුරු කතාවක්. ඒක ඔබට තේරෙන්නේ නැහැ. ඒක නිසා අපි කිව්වේ හැඩතලේ එනකොට සද්ද එනවා සද්ද එකතු වෙනවා කියලා. නමුත් මේ එකතු වීම රූප කලාප වලින් දැන් කියන්නේ යන්නේ. ඒක රූප කලාප වලින් සිද්ධ වෙනවා. ඒක මෙතන එතකොට ඔබට තේරෙනවා ගැඹුරු පරයයක්. ඔව්. ඔය ඕජා කියන රූප කලාපේ තමයි සද්දේ කියලා ඔබ දැක්කේ. ඒ තේජෝ කියන රූප කලාපේ තමයි ඔබ එතන ඒ ස්වභාවය නිසා තමයි ඔබට මේක වෙන්නේ. නමුත් එතන තියෙන මෙතන සුද්දාෂ්ටකේම තියෙනවා. ඔබට පේනවද වර්ණ ගන්ධ රස ඕජා. දැන් එකතු උනේ ශබ්දේ විතරද? නෑ. දැන් එකතු උනේ හැඩතලේ විතරද? වර්ණ විතරද? නෑ. සුද්දාෂ්ටකයම. මේක ලොකු පරයක් රූප කලාප වලින් දකින්න එක. ඒක ඊටාම ගැඹුරු පරයක්. දැන් මේ තුලින් මේ ධර්මය ඔබට විග්‍රහ කරන්න පුළුවන්. ඊටාම මනාකොට මේක ඔබට පෙන්ලා දෙන්න පුළුවන්. ඊටාම ගැඹුරු පරයක්. දැන් ඔබට විඥානය කියලා දෙයක් නැහැ. ඒකත් සකස් වෙන බව පේනවා. විඥානය කියන්නේ මේ මොහොත චිත්ත ස්වરૂපයක්. විඥානය කියන්නේ භෞතික දෙයක් නෙමෙයි සකස් වෙනවා කියවම අපිට දැනෙන්නේ මේ භාෂාව තුළ හැම එකම භෞතික ස්වરૂපයකින්. භෞතික ස්වરૂපයක් නැහැ. ආත්මීය ස්වરૂපත් නැහැ. මේක වෙනස්ම පරයයක් දකින්න ඕනේ. වෙනස්ම කෝණයක් මේකට ඕනේ. ඒකටම අවවේනික කෝණයෙන් දකින්න කියන්නේ. ඒක සවිඥානික කෝණයක් නෙමෙයි. අවිඥානික කෝණයක්. ඒක අනුසෝතේ නෙමෙයි. ඒක පටිසෝතේ. අනුසෝතේ තමයි ආත්මීය ස්වરૂපේ තියෙන්නේ. පටිසෝතේ තුල තියෙන්නේ සවිඥානික නෙමෙයි අවිඥානික ස්වરૂපයක්. අනාත්මීය ස්වરૂපයක්. අනාත්මීය ස්වરૂපයක්. අනාත්මීය අනිමිත්ත ස්වરૂපයකින් යන්නේ. ඒක ශුන්‍ය ස්වરૂපයකට යන්නේ. ඒකෙ මුකුත් නැහැ හැමතැනම. හිස් ස්වરૂපය අවබෝධ කරන්නේ. ගැඹුරු පරයය. ඒක තමයි ඇත්ත. ඒ ඇත්ත අපි දකින්න අපිට නුවණක් නැහැ. අපිට මේ මහා ඥානෙ නැහැ. අපිට අභිඥාව නැහැ. අපිට අභිඥා ඥාන නැහැ. ඒක නිසා අපි අසරණ. අපි පටුවට හැමදේම අපි සරලව බලනවා. ඒක අපිට හොඳයි. අපිට දන්නේ නැති නිසා. අපිට වෙන කරන්න දෙයක් නැහැ. අපේ අසරණකම ඒක. නමුත් මේක මහා නුවණට පේනවා. මේක වෙන හැටි පේනවා. ගිනි වලල්ල අමතක කරන්න එපා. ඒ තමයි සංඛාරා. ඒ සංඛාරා නිසා තමයි මෙතන ඔබ දන්නවා කර්මය විපාකයට හේතුව කර්මයයි. ඔබ දන්නවා චේතනාම් භික්කවේ කම්මම් වදා කියලා. ඔබ දන්නවා චේතනා කියන්නේ සංඛාරා. චේතනහම් භික්කවේ කම්ම ඔබට කර්ම විපාක ගැන ඔබ විශ්වාස කරනවා. ඔබට කර්ම විපාක ගැන විශ්වාසයක් තියෙනවා. ඔබ ඒ කතා කරන කර්මය කුමක්ද? චේතනහම් භික්කවේ කම්මම් වදානම් කර්මයට හේතුව චේතනා කියන්නේ කුමක්ද? චිත්ත ස්වභාවය සිතුවිල්ල. එහෙමනම් චේතනාව කියන්නේ සංඛාරයක්. ඒක සංඛාරයක්. මේ සංඛාර කියන්නේ කුමක්ද? ගිනි වලල්ල. එහෙම දෙයක් නැහැ. නමුත් මේක තමයි ඔබගේ මේ ගිනි වලල්ල තුල ඔබට මේ දැනෙන දේ ඔබ දුකට සැපට ඒ ආශ්‍රව කෙලෙෂේ හටගන්න හේතු වෙලා තියෙන්නේ. තණ්හාව හේතු වෙලා තියෙන්නේ.
මේ දෙයක් තියෙනවා කියලා ගත්ත මේ හැම කතාවකින්ම අපි කියන්නේ එකම එක දෙයයි. මොකක්ද දෙයක් තියෙනවා කියලා ගත්ත කමමයි රූපේ ඇත්ත කර ගැනීමයි මෙතන නාමයමයි රූපේ කියන්නේ. රූපේ ඇත්ත කර ගැනීම තුලයි දෙයක් හමු වෙන්නේ. ඒ රූපේ ඇත්ත කර ගැනීම කියන්නේ බාහිර හැඩතලයකට සිතින් හදාගත්ත ප්‍රඥප්ති ගැට ගැසීම. ඔන්න ඕකයි මෙතන මහා නිධාන සූත්‍රයේ මෙතන රූපයත් නාමයත් ගැට ගැහිලා දැන ගැනීම විඥානය කියන සිත උපදින. එතකොට රූපේ කියන්නේ මේ සතර මහා භූත හැඩතලයට මෙතන ප්‍රඥප්ති සම්මුති හදාගත්ත ඒ මනෝවිඥාණයෙන් හදාගත්ත ප්‍රඥප්තිය ගැට ගැහෙන එක. ඒක තමයි අපි මේ පෙළදහම ඔබට දැන් දිගට පෙන්නගෙන ආවා. එතකොට ඔබ දැක්ක මේ දෙක එකතු වුණොත් තමයි මහා නිදානේ විඥානය එන්නේ. නාම රූප පත්‍ය විඥාන නාමීය අපි හිතන්නේ බාහිර රූපයට නාමයේ ගැට ගැහිලා කියලා. එහෙම දෙයක් නෙමෙයි තියෙන්නේ. මෙතන රූපයන්තයක් නැහැ. ඇත්තටම තියෙන සිතින් හදාගෙන නාමයන්තේ විතරයි. නාමීය රූපයක්. ඒකයි නාම රූප කියන්නේ. ඒකයි නාමීය රූපය රූප සංඥාවක්. නමුත් අපිට අවබෝධයක් නැහැ. අපි හිතන්නේම බාහිර කියලා. අපි හිතන්නේ මේ දරුවා ඉන්නවා, මේ පොත තියෙනවා, මේ ගේ තියෙනවා, මේ සේරම තියෙනවා නෑ. ඒවන් තියෙන එකක්වත් නෑ. සේරම සංඥා, සේරම විඥානේ මායාවක්. මේක ඇත්තටම බැලුවොත් මේ විඥානය තුල සිතුවිලි කියලා දෙයක්වත් නෑ. නාමයක් බොරුවක්. නාමයක් බොරුවක්. මේ විඥානෙම බොරුවක්, මායාවක්. ඒ විඥානේ මායාව අවබෝධ කරන්න මේ සංඛාර දකින්න. සංඛාර මෙතන උපේක්ෂාවට යන්නේ සංඛාර සමතුලිත වෙන්නේ. මොකද්ද සංඛාරා කියන්නේ? මේ සංඛාරා කියන්නේ ඔබ මේ මෙතන ලොකුම කතාවක් තියෙනවා. මෙන්න මේ අවිද්‍යාව පත්‍ය සංඛාර. මේ අවිද්‍යාව කියන්නේ මේ මොකක්වත් හරි යථාභූත ඥානෙ නැතිකම. ඒ යථාභූත ඥාතික රැවටීම තුලයි බාහිර තියෙනවා පොත තියෙනවා කියන්නේ සංඛාරය. දැන් පොත කියන සම්මුති ප්‍රඥාප්තියම සංඛාරය කියන්නේ. ඒතකොට සංඛාරය දැන ගැනීම පමණයි විඥානය. විඥානය කියන්නේ මේක මේ පෙන්නන ඒකකේ විඥානය කියන්නේ. මේවා නිකන් මේ වචන මේවා ඇත්තරම දකින්න ගැඹුරු මේ સિદ્ધාන්තයක් මෙතන තියෙනවා මේ ධර්මයේ දකින්න. එතකොට සංඛාරය තමයි මේ විඥානය කියන්නේ. වෙන මොකක්වත්ම නෙමෙයි සංඛාරයමයි විඥානය කියන්නේ. එතකොට මේ සංඛාරය කුමක්ද? සංඛාරය එතකොට ඔබට මේ කලින් තිබුණු ශබ්ද රූප ගැට ගැහිච්ච එකක් මේ මොහොතේ සිද්ධ වෙන්නේ. එතකොට ඒක තමයි ගිනි වලල්ල. ඇයි එහෙම හැමතිස්සෙම අපි ගිනි වලල්ල කියන්නේ? එතකොට ගිනි බෝලේ කැරකෙනවනේ. දැන් දැන් පළවෙනි පාර ප්‍රභාස්වර සිත පුංචි දරුවා. එතකොට අපි කියන අජ්ජඤ්ඤේ පහල වෙනවා කියලා. ඔන්න ඔය අග්ගඤ්ඤේ පහල වීම තමයි මේ පළවෙනි ගිනි බෝලේ පළවෙනි ස්ටෙප් එක කැරගෙන. ඒක තමයි මෙතන ස්කන්ධානම් පාතිභව ආයතන පටිලාභ අයං උච්ච ಜಾති කියන්නේ. අන්න ಜಾතිය හටගන්නේ ඔතනයි. එතන අග්ගඤ්ඤ සූත්‍රයේ තියෙන්නේ. මොකද්ද ඒ හටගන්නේ? අම්මා කියන එක. අම්මා කියන එක මුලින්ම හටගත්ත නිසායි අපි අම්මා කියන උපමාව ගන්නෙ. ඒ ප්‍රභාසර ඔබේ පුංචිම තැනට ගියොත් ඔබට මේ එදා ඉඳන් මේ වෙනකම්ම තියෙන ඩේටාබේස් එක. හැබැයි මේ ඩේටාබේස් එක කොහෙවත් තියෙන එකක් නෙමෙයි. එතන සකස් වෙවි නැති වෙනවා. එතන සකස් වෙවි මුළු මේකම එතනම නැති වෙනවා. මෙතන පවතින එකක් නැහැ. කලින් තිබුණ එකකුත් නැහැ. මෙතන තියෙන්නේ ගිනි වලල්ලේ බෝලේ කැරකෙනකොට මොකද වෙන්නේ? මේ බෝලේ කැරකෙනකොට ඔබට වලල්ලක් පේනවා. දැන් මේ ආලෝක වලල්ලක් නේ. ඒතර ආලෝක වලල්ලක දෙයක් නැහැනේ කොහොමවත්. නමුත් එතන වර්ණ ආලෝකයන්නේ තියෙන්නේ. වලල්ලක් විදිහට පේන්නේ ගිනි බෝලේ කැරකෙනකොට ආලෝකයන්නේ. දැන් බලන්න මේ සංකාරයක් නේ මේ ආලෝක වලල්ල. එහෙම දෙයක් නැහැනේ. එතකොට මේ සංකාර කියන එක දැන් පෙර මතකයෙන් ගලපලා බලනවා කියන එක සංකාරය කියන එකට මෙතන තේරුම් කරන්න භාවිත කරපු වචන ටිකක් විතරයි. නමුත් මෙතන ස්වභාවික සිද්ධියක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ කලින් තිබුණු ශබ්ද හැඩතල. ඒ කියන්නේ සුද්ධාෂ්ටකයම තමයි රූප කලාපයම තමයි. ඒ කියන්නේ ශබ්ද කියන්නේ ශබ්ද රූප. දැන් දන්නවනේ. දැන් තේජෝ රූප, සද්ද රූප, ඕජා රූප සේරම දැන් දන්නවා. එතකොට ඔබ දන්නවා මේ ඕජා රූපේ තමයි දැන් මේ ආවේ සෝතේ තමයි සද්දේ කියන්නේ. එතකොට ඒකම තමයි. එතකොට ඔබ දන්නවා ඊතු රූප, වර්ණ රූප දැන් මේ ඔක්කොම එකම කතාවක් දැන් ඔබට අහන්න ලැබෙනවා රූප කලාපාරා. එතකොට ඔබ දකිනවා මේ සේරම එකතු වෙනවා. රූප කලාප එකතු වෙලා ප්‍රසාද රූපයක් හැදෙනවා කියන තැනින්ම. එතකොට ප්‍රසාද රූපේ නැවතින්නේ නැහැ. එතකොට විඥානය කියන්නේ ප්‍රසාද රූපයක්. එතකොට අදිවචන සම්පස්සේ කියන තැනක් තියෙන ඒ කතාවමයි. එතනක් තියෙන විඥානයක්ම හැදෙන්නේ. එතකොට මෙතන තියෙන්නේ මේ ගිනි වලල්ල සංකාරය කියන මෙන්න මේ ආලෝක වලල්ල පෙර මතකයෙන් ගලපනවා කියන එක ඔබ බලන්න දැන් කල්පනා කරන්න ගිනි වලල්ල දිහා. දැන් ගිනි වලල්ල ගිනි බෝලයක් නේ තියෙන්නේ. ඔක එක වටයක් කරකුණා කියලා හිතන්න. දැන් දෙවෙනි වටෙත් කරකුණා කියලා හිතන්න. එතකොට වලල්ලක් පේන්න ගත්තේ මේ අර ගිනි බෝලෙම නේද මේ වටේ කරකෙන්නේ. එතකොට ඒ වටේ කරකෙන්නේ එතකොට මේ
ඔය අග්ගඤ්ඤ කියන්නේ ඔය මුල ඉඳන් බැලුවොත් එහෙම ඔය අම්මා කියන සංඥාවත් එක්කලා ඊට පස්සේ එනේන හැම සංඥාවම වලල්ල වගේ කරකිනවා. හොඳට බලන්න. දැන් මේ වලල්ල වගේ අම්මා කරකිනවා, අයියා කරකිනවා, අක්කා කරකිනවා. ඊට පස්සේ මම කියලා අල්ලගත්ත එක මගේ රූපේ මේකයි කියලා. මේ හැම එකක්ම ඔබ මේ උපාදාන කරගන්න